දුවලා පුතාලට මම මතක් කරන්නම් අපි මේ ආරම්භ කරන්න යන පරිච්ඡේදය මොකක්ද කියලා. අපි කතා කරමින් හිටියේ සාකච්ඡා කරමින් හිටියේ මේ පළාත් අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡාවට ගත්තේ 2018 වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් සඳහා නිකුත් කළ 10 වසර ව්‍යාපාර හා ගිණුම්කන අධ්‍යයන විෂයෙහි අවසාන වාර පරීක්ෂණයට ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍රාංක 2 තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. අපි ප්‍රශ්න පත්‍රාංක 2 ප්‍රශ්න අපි පරිච්ඡේද 3කින් අපි සාකච්ඡා කරා. එතකොට අපි එහෙමනම් අද අපිට ඉදිරියට යන්න තියෙන්නේ අපි අවසානයේ සාකච්ඡා කරේ මේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රය දෙවන ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2 වෙනකල් අපි සාකච්ඡාව අවසන් කරා. එහෙමනම් අද අපි සාකච්ඡාව ඉදිරියට අරන් යන්නේ පහේ තුන්වන කොටසේ සිට. ඉතින් මේ වයඹ පළාතේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. ඉතින් දිවයින පුරා විවිධ පළාත්වල සිටින අපේ දූදැරියන්ට ඔන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. විවිධ පළාත්වල අවසන් වාර විභාගයට ඉදිරිපත් කළ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඉතින් මේ විදිහට අපි විවිධාකාරයේ ප්‍රශ්න ගොඩකට අපි සූදානම් වෙලා පිළිතුරු ලියලා අපි මනා හුරුවක් ලබා ගත්තොත් අපි දන්නවා අපිට ලබන අවුරුද්දේ අපිට පෙනී සිටින්න තියෙන මේ සාමාන්‍ය පෙළ විභාගය අපිට කිසිසේත්ම තර්ජනයක් වෙන එකක් නැහැ කියලා. ඉතින් දුවලා පුතාලා අපිට මේ ලැබිලා තියෙන මේ කදිම අවස්ථාවෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. එසේ සඳහන් කරමින් අපි එහෙමනම් ආරම්භ කරමු තුන්වෙනි කොටස. චෙනුරගේ ව්‍යාපාරයේ 2018 මැයි මාසයේ සිදු වූ ගණදෙනු කිහිපයක් පහත දැක්වේ. පස්වෙනි මාසයේ පළවෙනිදා මැයි පළවෙනිදා වෙනුර විසින් රුපියල් 50000කට භාණ්ඩ තොගයක් සුපුන්ට ණයට විකිණීම. 5යි 7 වෙනි දින චෙනුර තම ව්‍යාපාරයේ දුරකථන බිල රුපියල් 5000ක් ගෙවීම. 5යි 10 වන දින ව්‍යාපාරයට රුපියල් 25000ක් වටිනා භාණ්ඩ තොගයක් පියල්ගෙන් ණයට ගැනීම. 5යි 12 වන දින චෙනුරගේ නිවසේ විදුලි බිල රුපියල් 3000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. අපෙන් අපේක්ෂා කරන්නේ ඉහත ගණදෙනු වලට අදාළ ලෙජර් ගිණුම් පිළියෙල කරන්න. හොඳයි. අපිට තියෙන්නේ ගණදෙනු 4ක් ගිණුම් ගත කිරීමට අවශ්‍ය ලෙජර් ගිණුම් ටික සකස් කිරීම. ඒක තමයි අපෙන් අපේක්ෂා කරන්නේ. හොඳයි. මම හිතනවා ඊටමත් පහසු අභ්‍යාසයක්. අපිට ලෙජර් ගිණුම් කීපයක් අවශ්‍ය වෙනවා. අපි එකින් එක ලෙජර් ගිණුම් සකස් කරගෙන යමු. අපි මුලින්ම ගමු පළවෙනි ගණදෙනුව. මැයි මාසයේ පළවෙනි දින චෙනුර විසින් රුපියල් 50000ක භාණ්ඩ තොගයක් සුපුන් නැමැති ගණදෙනුකරුට ණයට විකිණීම. හොඳයි. ණයට විකිණීම භාණ්ඩ තොගයක්. මොකද්ද අදාළ වන ගිණුම් දෙක? අපි දන්නවා භාණ්ඩ විකිණීම නිසා අපිට අවශ්‍ය වෙනවා විකුණුම් ගිණුමක් අනිවාර්යයෙන්ම. ඒක නිසා මුලින්ම මම විකුණුම් ගිණුමට අවශ්‍ය ආකෘතිය මේ ආකාරයෙන් සකස් කරනවා T account එක. ඒ වගේම භාණ්ඩ ණයට විකිණීම නිසා
අපිට ණය ගැතියෙක් බිහි වෙනවා. ඒ නිසා අපි ණය ගැතියගේ නමිනුත් අපිට ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍යයි. ඒක නිසා මම මේ මුල් ගිණුම විකුණුම් ගිණුම විදිහට නම් කරනවා. විකුණුම් ගිණුම. ඒ වගේම අපේ භාණ්ඩ විකුණන්නේ කාටද? සුපුන්. සුපුන් එහෙම නැත්නම් ණය ගැති ගිණුම. මේ දෙක තමයි අපිට මේ මුල්ම ගනුදෙනුව. ඒ සඳහා අවශ්‍ය ලෙජර් ගිණුම් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන්නේ අපෙන් අපේක්ෂා කරන්නේ ලෙජර් ගිණුම්. ඒ කියන්නේ අපි දන්නවා ලෙජර් ගිණුම් සකස් කරනවා කියනකොට අපිට ද්විත්ව සටහන අනුව මේ ගනුදෙනු අපිට ගිණුම් වලට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. හොඳයි. දැන් මට කියන්න බලන්න භාණ්ඩ ණයට විකිණීමේදී කොහොමද ද්විත්ව සටහන එන්නේ? ණයට විකුණනකොට ණය ගැතියා අපිට හර කරන්න සිද්ධ වෙනවා. කවද්ද දිනය? 5/1. මැයි මාසයේ 1 වෙනිදා අපිට ආරම්භක ශේෂයක් මොනවද දීලා නැති නිසා අපි කෙලින්ම විකුණුම් ගිණුමට අපි බැර කරමු රුපියල් 50000යි. ඔන්න මම 50000ක් ණය ගැතියගේ ගිණුම හර කළා. ණය ගැතිය කියන්නේ වත්කම් ගිණුමක්. ඔහු වත්කමක් කියලා කියන්නේ ණය ගැතියාගෙන් ව්‍යාපාරයට මුදල් අයවීමට තියනවා කියන එක තමයි එයින් කියන්නේ. එවනම් අපේ ප්‍රතිවිරුද්ධ සටහන යන්නේ 5/1 ණය ගැති ගිණුම යන ගිණුම් විස්තරය යටතේ අපි රුපියල් 50000ක් විකුණුම් ගිණුමට බැර කරනවා. විකුණුම් ගිණුම කියලා කියන්නේ ගිණුම් කරන මූලධර්ම අනුව ආදායම් වර්ගයට අයත් ගිණුමක්. විකුණුම් ගිණුමක් අපි විකුණුම් වැඩි වෙනවා කියන එක අපි බැර සටහනක් දාන්න හේතුව තමයි අපි ඉගෙන ගත්ත ගිණුම් කරන රීතියත් එක්ක ආදායම් ගිණුමක වැඩිවීම අපි පෙන්වන්නේ බැර සටහනක් විදිහට. ඒ වගේම වත්කම් වල වැඩිවීමක් අපි පෙන්වුම් කරන්නේ එම වත්කම් ගිණුම හර සටහනක් යෙදීමෙන්. ඉතින් අපි පළවෙනි ගනුදෙනුව මේ ආකාරයෙන් අපි ගිණුම් ගත කරනවා ලෙජර් ගිණුම් වල. අපි දැන් බලමු එහෙමනම් අපි දෙවන ගනුදෙනුවට අදාළ ගිණුම් සටහන් කොහොමද එන්නේ කියලා. මොකද්ද දෙවන ගනුදෙනුව? චෙනුර තම ව්‍යාපාරයේ දුරකථන බිල රුපියල් 5000ක් ගෙවීම. මොකද්ද කියන්නේ? ව්‍යාපාරයේ දුරකථන බිල තමයි ගෙවන්නේ. ඒක නිසා අපි දුරකථන බිල ගෙවන්නේ මුදලින්නේ ගෙවන්නේ. අපිට කරන්න තියෙන උපකල්පනය තමයි මේ දුරකථන බිල ගෙවන්නේ මුදලින් කියන දේ. ඒක නිසා අපිට මුදල් ගිණුමත් මේ අවස්ථාවේදී අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම ආකෘතිය සකස් කරනවා මුදල් ගිණුමට. මුදලින් ගෙවීම සටහන් කරන්න එන මේ ආකාරයෙන් මේ ගිණුම මම මුදල් ගිණුම කියලා නම් කරනවා. ඉතින් මෙතන උපකල්පනය තමයි මේ චෙනුරගේ ව්‍යාපාරයේ තිබෙන මුදල් භාවිතා කරලා තමයි අපි මෙම ගනුදෙනුව සිද්ධ කරන්නේ. ආරම්භක ශේෂය අපි දන්නේ නැහැ. ඒක නිසා අපි ඒක හිස්තැනක් තියමු. මුදල් ගිණුමේ සාමාන්‍යයෙන් තියෙන ශේෂය හර ශේෂයක්. නමුත් අපි දන්නේ නැහැ. ඒක නිසා අපි මේ ගනුදෙනුව තමයි අපිට ගිණුම් වලට ඇතුළත් කරන්න ඕන. මොකද්ද ගනුදෙනුව? චෙනුර විසින් රුපියල් 5000ක දුරකථන බිල ගෙවීම. දුරකථන බිලක් ගෙවුණා කියන්නේ අපි දන්නවා මුදල් ශේෂය අඩු වෙන්න හේතු වෙනවා. මුදල් කියලා කියන්නේ වත්කම් ගණයේ ගිණුමක්. ඒක නිසා 5/7 අපි දුරකථන කියන වියදම් ගිණුමට රුපියල්
5000ක් අපිට හර කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මුදල් ගිණුම අපි බැර කරනවා කීයකින්ද රුපියල් 5000කින්. මෙන්න මේ ගණදිනුට අදාළ අනිකුත් ගිණුම විත්ත සටහනේ අනික් ගිණුම යන්නේ මෙන්න මේ ගිණුමට. මේ ගිණුම දුරකථන ගිණුම. දුරකථන නැමැති වියදම් ගිණුම. වියදම් ගිණුමක වැඩිවීම අපි හර කිරීමෙන් තමයි සටහන් කරන්නේ. එහෙම තමයි අපි විත්ත සටහන් රීතියත් එක්ක අපි ඉගෙනගෙන තියෙන්නේ. වියදම් ගිණුමක් වැඩිවීම හර කියලා. ඒක නිසා 5යි 7 වන දින මුදලින් තමයි මේ ගෙවන්නේ. ඒක නිසා තමයි මම මුදල් ගිණුම බැර කිරීමක් කරලා මේ ගණදෙනුව සටහන් කරන්නේ. හොඳයි. අපි දැන් දෙවන ගණදෙනුවත් විත්ත සටහන මේ ආකාරයෙන් අපි සම්පූර්ණ කළා. අපිට දැන් පුළුවන් ඊළඟ ගණදෙනුව සඳහා යොමු වෙන්න. හොඳයි. අපි බලමු ඊළඟ ගණදෙනුව මොකක්ද කියලා. ඊළඟ ගණදෙනුව දරුවනි මෙම ව්‍යාපාරයට රුපියල් 25000ක් වටිනා භාණ්ඩ තොගයක් පියල්ගෙන් ණයට ගැනීම. මොකද්ද ව්‍යාපාරයට රුපියල් 25000ක් වටිනා භාණ්ඩ තොගයක් කාගෙන්ද ණයට ගන්නෙ? පියල්ගෙන්. හොඳයි. එහෙමනම් මොනවද අදාළ ගිණුම් දෙක? අදාළ ගිණුම් දෙක. අපි භාණ්ඩ ගන්නවා කියලා කියන්නේ අලවිය සඳහා අපි ගැනුම් ගිණුමක් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම භාණ්ඩ ණයට ගත්ත නිසා තාම අපි සැපෙම් කරුට ගෙවීමක් සිද්ධ කළා නැති නිසා ව්‍යාපාරයේ පැත්තෙන් මෙම ගණදිනුවත් සමගම මොකද්ද නිර්මාණය වෙන්නේ? වගකීමක් නිර්මාණය වෙනවා. වගකීමක් කියලා කියන්නේ අනාගතයේ දවසක ගෙවන්න බැඳීමක් වර්තමානයේ ඇති වෙනවා. මේ ගණදිනුව සිදුවෙන අවස්ථාවේදීම වර්තමානයේ ඇති වෙනවා. මේ වගකීමෙන් නිදහස් වෙන්න නම් අනාගතයේ අපි මොකද කරන්න ඕන? මුදල් අපි එළියට යන්න සලස්සලා තමයි අපිට මේ වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා කියලා මම කිව්වේ ණය හිමි ගිණුමක්. එතකොට ණය හිමියා අපිට හඳුනා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී කවුද? පියල් කියන ණය හිමියා. එහෙමනම් පියල්ගේ ගිණුම තමයි මේක. පියල් කියන්නේ ණය හිමියෙක්. ණය හිමියා. හොඳයි. එහෙමනම් අපි කිව්වා භාණ්ඩ තොගයක් මිලදී ගැනීම අපි සටහන් කරන්නේ ගැනුම් ගිණුම නැමැති ගිණුම. ගැනුම් ගිණුම කියලා කියන්නේ වියදම් ගණේ ගිණුමක්. ඒක නිසා ගැනුම් වැඩි වෙනවා කියලා කියන්නේ ගැනුම් ගිණුම අපි හර කිරීමක් සිද්ධ කරන්න ඕන. හොඳයි. අපි බලමු ගණදිනුවේ වටිනාකම රුපියල් 25000යි. මේකේ මොනවත් කියලා නෑ අපිට වට්ටම් එහෙම හම්බ වෙනවා කියලා. ඒක නිසා අපේ ගණදිනුවේ වටිනාකම රුපියල් 25000ක් විදිහටම අපිට හඳුනා ගන්න පුළුවන් වට්ටමක් නැති නිසා. එම නිසා අපිට පුළුවන් රුපියල් 25000කින් ගැනුම් ගිණුම 5යි 10 දාතම යටතේ හර කරන්න. එමනම් මේක අපි මුදලින් ගෙවලා නැති නිසා ණයට ගැනීමක් සිද්ධ වෙන නිසා අපි වගකීමක් ලකුණු කරනවා ව්‍යාපාරයේ ණය හිමි ගිණුමේ රුපියල් 25000යි 5යි 10 ගැනුම් කියන ප්‍රතිවිරුද්ධ ගිණුමේ 9. හොඳයි. දැන් අපි තුන්වෙනි ගණදෙනුවත් අපි සම්පූර්ණ කළා. අපිට තව තියෙන්නේ එකම එක ගිණුමක් තමයි සම්පූර්ණ කරන්න තියෙන එකම එක ගණදෙනුවක්. ඒ තමයි 5යි 12 සිදුවන ගණදෙනුව. මොකද්ද මේ ගණදෙනුව? චෙනුරගේ නිවසේ විදුලි බිල රුපියල් 3000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයේ සල්ලි භාවිතා කරලා අයිතිකරුගේ නිවසේ විදුලි බිල ගෙවනවා. එතන මේක අපිට කරන්න පුළුවන්ද? මේක අපිට කරන්න බැරි කමක් නැහැ. නමුත් අපි දන්නවා ඒකක සංකල්පය අනුව මේ කරන ගෙවීම මේක අදාළ වන්නේ චෙනුර නැමැති ව්‍යාපාරයේ හිමිකරුගේ පෞද්ගලික ගිණුමක් විදිහට. ඉතින් අපි
ව්‍යාපාරයේ වියදම් සහ ආදායම් විදිහට අපි හඳුනගන්නේ එම වියදම් සහ ආදායම් ව්‍යාපාරයට අදාළ නම් පමණයි. ඉතින් මේක අදාළද නැද්ද කියන එක ගැන ඉඟියක් දෙන එකම තැන තමයි දරුවනි ඔයගොල්ලෝ සැලකිල්ලට දක්වන්න ඕන. මේවා හොඳින් කියවනකොට එකපාරම පැන්න ගමන් ලියාගෙන යන්න එපා. මේකේ පැහැදිලිවම කියනවා චෙනුරගේ නිවසේ මෙන්න තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ඕගොල්ලෝ සැලකිල්ලක් දක්වන්න ඕන ස්ථාන. මෙන්න මේක දැක්ක ගමන් ඒක අපි කියවන අවස්ථාවේම හිතට දාගන්න ඕන මේක පුද්ගලික වියදමක් තමයි පෙන්වන්නේ කියලා. ඒක නිසා දිත්ත සටහන ලියනකොට පරිස්සම් වෙන්න. මේ අවස්ථාවේදී අර අපි කලින් අපි ආරම්භ කරපු දුරකථන ගිණුමක් අපේ තියෙනවා මං හිතන්නේ. දුරකථන ගිණුම මේ තියෙන්නේ. මෙන්න ගිණුම. ඒක නිසා මේ ගිණුමට වැරදිලාවත් මේක හර කරන්න එපා. හර කළොත් ඒක ඔබ කරන වරදක්. මොකද මේකේ පැහැදිලිවම අපිට උපදෙස් දීලා තියෙන නිසා මේක නිවසේ විදුලි බිල කියන නිසා. හොඳයි. නිවසේ විදුලි බිල ගෙවනවා නම් ව්‍යාපාරයේ සල්ලි භාවිතා කරලා අන්න ඒ වගේ අවස්ථාවක අපි ආරම්භ කරන්න ඕන ගිණුම මොකද්ද? මගේ ඊළඟ ප්‍රශ්නය. ඒ වගේ අවස්ථාවක අපි ඒ වගේ පුද්ගලික ප්‍රයෝජනයට භාණ්ඩ එහෙම නැත්නම් මුදල් වෙන්න පුළුවන්. එක්ක භාණ්ඩ එහෙම නැත්නම් මුදල් අයිතිකරු ගන්නවා නම් කුමන ගිණුමක්ද අපි ආරම්භ කරන්න ඕන? ඒ ගිණුම අපි නම් කරන්නේ ගැනිලි ගිණුම කියලා. ගැනිලි ගිණුම එහෙම නැතුව දුරකථන ගිණුම නෙමෙයි. භාණ්ඩ ගත්තත් මුදල් ගත්තත් අපිට ඔය කුමන වර්ගයේ ගණදෙනුවක් වුණත් ගැනිලි ගිණුම හරහා අපිට ගලපන්න පුළුවන්. මං තවත් සඳහනක් කරන්නම්. මේ ගැනිලි ගිණුම අපි ලාභ ගිණුම් හදන අවස්ථාවේදී අපි මේකට මොකද්ද කරන ගැළපෙilla? මගේ ඊළඟ ප්‍රශ්නේ. අවසානයේදී අපි මේ ගැනිලි ගිණුම අපි මොකද්ද කරන්නේ? අපි මේක දැනගෙන ඉන්න ඕන කාරණයක්. මේ වගේ ගැනිලි තිබ්බොත් අපි ඒක අදාළ වන ලේඛනය ව්‍යාපාරයේ ශේෂපත්‍රය. ව්‍යාපාරයේ ශේෂපත්‍රය ගැන අපි තාම ඉගෙනගෙන නැහැ. අපි ශේෂපත්‍රය අධ්‍යයනය කරන්නේ ලබන අවුරුද්දේ 11 වන වසර සිලබස් එකේ තමයි ශේෂපත්‍රය අපිට ටච් කරන්න තියෙන්නේ. හැබැයි අපි මේ ගැනිලි ගිණුම කොතනටද ගලපන්නේ කියන එක 10 වසරේදී එක තැනකදී ඉගෙන ගත්තා. ඒ තැන මොකද්ද? මම මතක් කරන්නම්. ඕගොල්ලන්ට මතකද ගිණුම් කරන සමීකරණ? අන්න හරි. ගිණුම් කරන සමීකරණය හැමෝටම මතකයි. මොකද්ද ගිණුම් කරන සමීකරණය? ගණිතමය සමීකරණයක්. ව්‍යාපාරික වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම. හිමිකම් එකතු කිරීම වගකීම. එතකොට ඕගොල්ලන්ට මතකද හිමිකම වැඩිවීමට හේතු වන ගණදෙනු අපි අධ්‍යයනය කරා. ඒ වගේම හිමිකම අඩුවීමට බලපාන ගණදෙනු අධ්‍යයනය කරා. එතකොට ඕගොල්ලන්ට මතකද ඒ යටතේ අපි කිව්වා අයිතිකරු විසින් පුද්ගලික පරිහරණය සඳහා ව්‍යාපාරයේ භාණ්ඩ එහෙම නැත්නම් මුදල් අපි භාවිතා කරනවා නම් අපි ඒවා ගිණුම් කරන සමීකරණයේ හිමිකමෙන් අපි අඩු කිරීමක් විදිහට තමයි ඒක පෙන්වන්නේ කියලා. එහෙමනම් ඔන්න අපි දැන් දන්නවා මේ ගැනිලි ගිණුමට අවසාන වශයෙන් මොකද්ද කරන්න කියලා. ඒක එසේ දැනගෙන අපි දැන් මේ ගණදෙනුව සටහන් කරමු. ගිණුම් වල ද්විත්ව සටහන් න්‍යායත් එක්ක නිවසේ විදුලි බිල රුපියල් 3000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම ගෙවලා තියෙන නිසා අපි ගැනිලි ගිණුම හර කරනවා රුපියල් 3000ක්. දිනේ කවද්ද මේ ගණදෙනුව සිද්ධ වෙන 5/12 රුපියල් 3000ක් මම ගැනිලි ගිණුම හර කරනවා 5/12. මුදලින් ගෙවන නිසා මුදල් ගිණුම තමයි අපි බැර කරන්නේ. මුදල් ගිණුම අපිට අලුතෙන් ආපහු
ආරම්භ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි දැනටමත් මුදල් ගිණුමක් අපි ආරම්භ කරලා තියෙන නිසා. එවනම් විරුද්ධ ගිණුමේ නම ගැනිලි ගිණුම අගය රුපියල් 3000යි. අගය රුපියල් 3000යි. ඉතින් ලෙජර් ගිණුම් සකස් කරලා අපිට මේ ලෙජර් ගිණුම් ටික පියවන්නත් පුළුවන් කාලච්ඡේදයේ අවසානයේදී. ඒක හන්ද දුවල පුතාලට මේ ගිණුම් සකස් කරලා ගිණුම් සම්පූර්ණ කරන්නත් පුළුවන්. මේ ගිණුම් පියවලා මෙන්න මේ විදිහට මම එක ගිණුමක් ඕගොල්ලන්ට එහෙම පියවලා පෙන්නන්නම්. රුපියල් 50000යි විකුණුම් ගිණුම රුපියල් 50000යි. මාසයේ අවසානයේදී ශේෂය 15ට ගෙන ගියා. සුපුන්ගේ ගිණුමත් අපිට ඕන නම් මෙන්න මේ ආකාරයෙන් අපිට තුලනය කරන්න පුළුවන්. 50000යි ශේෂය 15ට ගෙන ගියා. ශේෂය 6යි 1 ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 50000යි. ශේෂය ඉදිරියට ගෙන ආවා රුපියල් 50000යි. එහෙනම් ගිණුම් දෙකක 50000 බැගින් හර සහ බැර වශයෙන් ශේෂ ලැබෙනවා. එතකොට අපිට මේ අනෙකුත් සියලුම ගිණුමුත් මේ ආකාරයෙන් අපිට ගිණුම් තුලනය කරන්න පුළුවන්. ශේෂය ඉදිරියට අරන් යන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ කුඩා ගාන අපි දැන් සම්පූර්ණ කළා. ගණදෙනු කීපයකට අදාළ ලෙජර් සටහන් තබන හැටි විත්ත සටහන් න්‍යායත් එක්ක ලෙජර් ගිණුම්. හොඳයි. අපි එහෙමනම් බලමු ඊළඟ ගණන් කොටස. පස්වෙනි ගානේ 4 වෙනි කොටස. සත්සරණිගේ ව්‍යාපාරයේ මැයි මාසයේ සිදු වූ ගණදෙනු කිහිපයක බලපෑම ගිණුම් කරන සමීකරණයේ ඇසුරෙන් පහත පරිදි දක්වා ඇත. එම එක් එක් දිනේ සිදු වේ යයි අපේක්ෂිත ගණදෙනුව වටිනාකම් සහිතව ලියන්න. අපිට කලින් මේ වගේ අභ්‍යාසයක් හම්බුණා. ඒකෙදි අපිට තිබ්බේ වටිනාකම් ටික දීලා තිබ්බා. මේ ලකුණත් එක්ක ගණදෙනුව ධන අගයක්ද ඍණ අගයක්ද වෙනත් විදිහකින් කිව්වොත් එහෙම වැඩි වෙන ගණදෙනුවක්ද අඩු වෙන ගණදෙනුවක්ද කියන ආකාරයෙන් අපිට මේ වගේම අභ්‍යාසයක් අපිට හම්බ වුණා. නමුත් මේ ගානේදී අපිට ඊට වඩා ටිකක් වෙනස් විදිහකට ඒ වගේම ගානක් දීලා තියෙනවා. මුලින්ම කියනවා මේක මේ ගිණුම් කරන සමීකරණය ඔස්සේ තමයි පෙන්වන්නේ. එතකොට ගිණුම් කරන සමීකරණයේ දිගහැර තියෙනවා වත්කම් සමානයි මොකක්ද කියන්නේ? හිමිකම් එකතු කිරීම වගකීම් කියලා අපේ ගිණුම් කරන සමීකරණය දෙනවා. ඊට පස්සේ ගණදෙනු වල බලපෑම කියලා කියන්නේ මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන මේ සංරචක තුනට ඇතිවන බලපෑම ඒක එකතු කිරීමක්ද එහෙම නැත්නම් අඩු කිරීමක්ද කියන එක තමයි බලපෑම කියලා අපි කියන්නේ. ඒ විදිහට අපිට දීලා තියෙනවා. වචනයෙන් තමයි දීලා තියෙන්නේ. වචනයෙන් කියනවා මේ පළමු ගණදෙනුව නිසා ගණදෙනු 4යි තියෙන්නේ. 5 1 5 4 5 7 සහ 5 10 ගණදෙනු 4යි සිද්ධ වෙන්නේ. එතකොට වත්කම් වලට කුමක්ද සිද්ධ වෙන්නේ? බලපෑම වත්කමක් අඩු වෙනවා කියලා කියනවා. ඒ වගේම ඊට යටින් ආපහු කියනවා වත්කම් වැඩි වෙනවා කියලා. මේකෙන් මොකද්ද අපිට තේරෙන්නේ? මේ ගණදෙනුව නිසා වත්කම් පන්තියේ එක ගිණුමක ශේෂය අඩු වෙනවලු. තවත් ගිණුමක ශේෂය වැඩි වෙනවලු. එතකොට සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම වත්කම් වල එකතුව අර මුලින් තිබ්බ ප්‍රමාණයෙන්ම තියෙනවා. ඒකට එහෙම වෙන්න හේතුව තමයි මේ වෙනස සිදුවන්නේ වත්කම් ඇතුළේම නිසා. වත්කම් ඇතුළේම සිදුවෙන වෙනසක් නිසා තමයි සමස්ත අගයට බලපෑමක් නැති වෙන්නේ. එමනම්
අපිට තියෙන්නේ අපිට මේ ගණදෙනු හතර නිර්මාණය කරන්න මෙන්න මේ බලපෑම දිහා බලලා. හොඳයි. අපි එහෙමනම් 5.1 දිනයේ සිදු වුණායයි කියන මේ ගණදෙනු අපි අනුමාන කරමු මොකක්ද කියලා. මෙන්න මේ ගිනුම් කරන සමීකරණයට සිදුවෙච්ච බලපෑම ආශ්‍රයෙන්. දැන් ඕගොල්ලෝ කියන්න ඕන යම්කිසි ගණදෙනුවක් සිද්ධ වෙනවා. එතකොට අපිට සංඛ්‍යා මේකේ දෙන්න ඕනද? සංඛ්‍යා අපිට දෙන්න අවශ්‍යම නෑ මේ ගානේ. අපිට තියෙන්නේ ගණදෙනුවේ ස්වභාවය කියන එක. එහෙම නේද? එතකොට මොකද මේකේ අපිට මේ ගානක් දීලා නැති නිසා ඕනනම් ඕගොල්ලන්ට ගානක් දාලා ඒක ලියන්නත් පුළුවන්. ලොකු ප්‍රශ්නයක් නැහැ. අපිට මොකද්ද මේකේ කියන්නේ? අපේක්ෂිත ගණදෙනුව වටිනාකම් සහිතව දක්වන්න. හැබැයි මේ ගානේ අපිට කියනවා වටිනාකමකුත් දෙන්න කියලා. ඒක නිසා ඔබට තීරණය කරන්න පුළුවන් ගණදෙනුවේ වටිනාකම කොච්චරද කියලා. හොඳයි. දැන් අපි යෝජනා කරමු ගණදෙනුවක් සිද්ධ වෙනවා එක වත්කමක් වැඩි වෙනවා තව වත්කමක් අඩු වෙනවා. එක වත්කමක් අඩු වෙනවා තව වත්කමක් වැඩි වෙනවා. හොඳයි. අපි මොකද්ද ගන්න ගණදෙනුව? රුපියල් 10000ක් රුපියල් දසදහසක් වටිනා භාණ්ඩ තොගයක් මිලට ගත්තොත් මං කියන ගණදෙනුව හරියි. මොකද්ද සිද්ධ වෙන්නේ? රුපියල් 10000 දසදහසක භාණ්ඩ තොගයක් මිලට ගන්නවා. මං එකක් ඕගොල්ලන්ට නිකම් පෙන්නන්නම්. මම මේ කියන ගණදෙනුව. මෙන්න භාණ්ඩ තොගයක් ගන්නවා කියලා කියන්නේ එකක් අපිට අදාළ වෙන ගිණුම ගැනුම් ගිණුම. එහෙම නේද? ගැනුම් ගිණුම. මිලට ගන්නවා කියලා කියන්නේ මුදල් ගිණුම. මුදල් ගිණුම. අගේ කීයද? රුපියල් 10000යි. එහෙනම් 10000ක් මුදල් කියලා අපි හර කරා. ඊට පස්සේ ගැනුම් ගිණුම කියලා අපි බැර කරා. දැන් මොකද්ද වෙන්නේ? මේ ගිණුම කුමන ගණයේ ගිණුමක් මුදල් කියන එක? මේක වත්කම් ගණයේ ගිණුමක්. මේ ගිණුම කුමන ගණයේ ගිණුමක්ද? වත්කම් ගණයේ ගිණුමක්. අපි ඒක තීරණය කරේ අපේ මෙතෙක් කල් අපි රැස් කරලා තියෙන දැනුමෙන්. ගැනුම් කියලා කියන්නේත් වත්කම් ගිණුමක්. මොකද මේ ගත්ත භාණ්ඩ තොගය අපිට වත්කමක්. අපි ඒක ඉදිරියේදී අපි ඒක භාවිතා කරලා අනාගතයේ අපි ඉපයීමක් කරන්න බලාපොරොත්තුෙන් ගත්ත දෙයක් නිසා වත්කමක ලක්ෂණ තියෙනවා. මුදල් කියන්නේත් අපි වත්කමක්. එහෙම නේද? ඉතින් මුදල් කියන්නේ වත්කම් ගිණුමක්, අනාගත ඉපීමේ හැකියාවක් තියෙන. එහෙම නේද? එහෙනම් අතීත ගණදෙනුක ප්‍රතිඵල තියෙන අනාගත ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලණය වන වටිනාකම අපිට තක්සේරු කරන්න පුළුවන් නම් මුදලින් අපි ඒක සහ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපි ඒකට වත්කම් කියනවා. එතකොට මුදල් ගිණුමත් ගැනුම් ගිණුමත් කියන්නේ අපේ අයිතිකරුට ව්‍යාපාර හිමිකරුට පාලනය කරන්න පුළුවන් වත්කම් කොටස් දෙකක්. දැන් බලන්න පුතාලා මේ කියන දේ සිද්ධ වෙනවද කියලා. මේ ගණදෙනුව නිසා එක වත්කමක් අඩු වෙනවලු. අඩු වීම කොයි එකද අඩු වෙන්නේ? මෙන්න අඩු වුණා. එක වත්කම් ගිණුමක් අඩු වුණා. ඇයි ඒ අඩු වුණා කියලා කියන්නේ? බැර පැත්තෙන් වත්කම් ගිණුමක් බැර කරන්නේ වත්කමක අඩුවීම පෙන්වන්න. අනිත් එක නිසා වත්කම වැඩි වෙනවලු. එහෙමනම් තොග එහෙම ගැනුම් කියන වත්කම මෙන්න වැඩි වෙලා. වැඩි වෙච්ච හන්ද තමයි අපි ගැනුම් ගිණුම හර කරලා තියෙන්නේ. එහෙමනම් අපි මේ කියන්න යන යෝජනා කරන්න යන ගණදෙනුව මේ කියන නිර්ණායකයත් එක්ක එකඟ වෙනව නිසා මම මේ ගණදෙනුව මෙන්න මේ ආකාරයෙන් ලියනවා. මොකද්ද? රුපියල් 10000ක රුපියල් දසදහසක භාණ්ඩ මිලදී ගැනීම. හොඳයි.
හැම එකටම මේ විදිහට ලෙජර් ගිණුම් පෙන්වන්න ඕනේ නැහැ. මම ඕගොල්ලෝගේ අවබෝධය පිණිස විතරයි මේ වගේ ඉදිරිපත් කිරීමක් කළේ. දැන් අපි කෙලින්ම තේරුම් ගමු දෙවන ගණදෙනුව මොකක්ද කියලා. 5/4 වෙනි දින සිද්ධ වෙන ගණදෙනුව. ඕගොල්ලෝ දැන් මේ ගණදෙනුව නිර්මාණය කරන්න ඕනේ. මොකක්ද? මේ ගණදෙනුව නිසා වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා. ඒ වගේම හිමිකමුත් වැඩි වෙනවා. මේ වගේ ගණදෙනුවක් වන්නේ මොකක්ද? වත්කම් වැඩි වෙනවා සහ හිමිකම් වැඩි වෙනවා. සරල ගණදෙනුවක් නිර්මාණය කරොත් එහෙම මොකද්ද? රුපියල් ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් රුපියල් ලක්ෂ 2ක අපි කියමු අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම කියලා. අතිරේක කලිනුත් ප්‍රාග්ධනය දාලා තියෙන්නේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය මත තවත් අලුතෙන් රුපියල් ලක්ෂ 2ක් ව්‍යාපාරයේ සඳහා යෙදවීම. රුපියල් ලක්ෂ 2ක අතිරේක ප්‍රාග්ධනය යෙදවීම. මොකද්ද සිද්ධ වෙන්නේ? කොහොමද වත්කමක් වැඩි වෙන්නේ? 5/4 ප්‍රාග්ධනය යොදවනවා කියලා කියන්නේ මොනවද? මෙතන මුදල්. එතකොට මෙයා ව්‍යාපාරයට ලක්ෂ 2ක් දෙනවා කියලා කියන්නේ මුදල් කියන වත්කම එම මොහොතේම ලක්ෂ 2කින් ඉහළට යනවා. එතකොට මේ ප්‍රාග්ධනය යෙදවීම නිසා මේ ව්‍යාපාරයේ හිමිකරුගේ අයිතියත් වැඩි වෙන්න ඕන එම ප්‍රමාණයෙන්. ඒක නිසා තමයි වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙන්නේ. හොඳයි. ඊළඟ ගණදෙනුව මොකක්ද? 5/7. 5/7 ගණදෙනුව. අපි මේ ගණන් සහ මේ ගණදෙනුවේ ස්වභාවය අපේ නිර්මාණ ශක්තිය මත තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. ඔබලාට සම්පූර්ණම නිදහස තියෙනවා මේ කියන දේ සිද්ධ වෙන විදිහේ ගණදෙනුවක් නිර්මාණය කරන්න. මම මේ නිර්මාණය කරන ගණදෙනුවම ඔබලාගෙන් මම අපේක්ෂා කරන්නේ නොමැත. ඒකත් මතක තියාගන්න. 5/7 දවසේ සිදුවන ගණදෙනුව නිසා වත්කමක් අඩු වෙලා තියෙනවා. වත්කමක් අඩු වෙනවා. ඒ වගේම වගකීමුත් අඩු වෙනවා. වත්කමක් අඩු වෙනවා. වගකීම් අඩු වෙනවා. එහෙමනම් රුපියල් 15000ක් ණය හිමියන්ට මුදල් ගෙවීම. නව හිමියන්ට මුදල් පියවීම. ඇයි මම ණය හිමියෝ කියලා ගත්තේ? මොකද වගකීම් තමයි ව්‍යාපාරේ අඩු වෙලා තියෙන්නේ. එහෙමනම් ඒක වගකීම් කියන මල්ලේ ගිණුමක් වෙන්න ඕන. ඒක නිසා තමයි මම ණය හිමියන් තෝරගත්තේ. ඕගොල්ලන්ට ඕනනම් බැංකු ණය ගිණුමක් වුණත් තෝරගන්න පුළුවන්, වරදක් නැහැ. මොකද වගකීමක් අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් බලන්න රුපියල් 15000ක් ණය හිමියන්ට ගෙවුවොත් වගකීම් ගිණුමක් අඩු වෙනවද? මොකද්ද දිත්ත සටහන? මුදල් ගිණුම බැර ණය හිමි ගිණුම හර. එතකොට ණය හිමි කියලා කියන්නේ වගකීම් පන්තියේ ගිණුමක් නිසා වගකීම් පන්තියේ ගිණුමක් අඩු වෙන්න ඕන. ණය හිමි ගිණුම බැර වෙනවා. මේ වගේ අවස්ථාවක හන්ද ඒ කොන්දේසිය සම්පූර්ණ වෙනවා. ඒ වගේම වත්කමක් අනිත් පැත්තෙන් අඩු වෙනවා. මොකද ව්‍යාපාරයෙන් මුදල් භාවිතා කරන නිසා. හොඳයි. 5/7 ගණදෙනුවත් අපි මේ ආකාරයෙන් සම්පූර්ණ කරා. අපිට තව තියෙන්නේ එක ගණදෙනුවයි නිර්මාණය කරන්න තියෙන්නේ. 5 වෙනි මාසයේ 10 වෙනි දින සිදුවෙන ගණදෙනුව. මේකෙදිත් වත්කම් අඩු වෙනවා. ඒ වගේම හිමිකම් අඩු වෙනවා. එහෙනම් අපි මෙහෙම කියමු. හිමිකම් අඩු වෙනවා කියලා කියන්නේ අපි හිතමු වියදම් ගිණුමක් අපි සටහන් කරමු. වියදමක් කරන එකක් මොකද්ද? අපි රක්ෂණ රුපියල් 30000ක
රක්ෂණ වියදම මුදල් ගනුදෙනුවක් මේක. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? මුදල් ගිණුම අඩු වෙනවා. ඒ වගේම අපි අනිත් ඉගෙනගත්ත කාරණේ තමයි ව්‍යාපාරික වියදම් දරනවා කියලා කියන්නේ අයිතිකරුගේ හිමිකමට තමයි සියලුම වියදම් අපි ගලපන්නේ. කොතනටද? අයිතිකරුගේ හිමිකමට. ආදායම් ලැබීම අයිතිකරුගේ හිමිකම වැඩිවීමට බලපාන අතර වියදම් දැරීම අයිතිකරුගේ හිමිකම අඩුවීමට බලපානවා. හොඳයි. අපි දැන් මේ ගානේ අපිට දීලා තියෙන සියලුම ගනුදෙනු අපි මොකද්ද කරේ? නිර්මාණය කළා. හොඳයි. දැන් අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න. ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නේ තමයි අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. හොඳයි. මොකද්ද 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස? මුදල් පොතේ ද්විත්ව කාර්යය නම් කරන්න. මුදල් පොත කියලා කියන්නේ මොකද්ද? අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි ඉගෙන ගත්තා ව්‍යාපාරික මූලික සටහන් පොත් පන්ති කීයක් තියෙනවා කියලා. අපි ඉගෙන ගත්තා මූලික පොත් පන්ති 6ක්. හරිද? මොනවද ඒ 6? අපි ඉගෙන ගත්තා මුදල් ගිණුම. සුළු මුදල් ගිණුම ගැනත් අපි ඉගෙන ගත්තා. බැංකු ගිණුම. ඊට පස්සේ ණයට ගැනුම් ජර්නලය, ණයට විකුණුම් ජර්නලය, අවසාන වශයෙන් 6 වෙනි ලේඛනය මොකද්ද? පොදු ජර්නලය. එහෙනම් මූලික පොත් වර්ග 6ක් අපි ව්‍යාපාරවල භාවිතා කරනවා. මූලික පොතක් විදිහට මුදල් පොතේ ද්විත්ව කාර්යය මොකද්ද කියලා අහන්නේ. මොකද්ද ද්විත්ව කාර්යය කියලා මෙතෙන්දී අදහස් කරන්නේ? ඒ කියන්නේ අරමුණු දෙකක් එයා ඉෂ්ට කරලා දෙනවා කියලා. ඒ කියන්නේ එක අරමුණක් තමයි මුදල් පොත මූලික පොතක් විදිහට ක්‍රියාත්මක වන හැටි. මූලික පොතක් කියලා කියන්නේ මොකද්ද? ගණදෙනුවක් සිද්ධ වුණායින් පස්සේ මූලාශ්‍ර ලියකියවිල්ල ආශ්‍රයෙන් ඒ ගණදෙනුව හඳුනාගෙන ව්‍යාපාරයේ පොත්වලට මුලින්ම ඇතුළත් කරන ස්ථාන. ඒක තමයි අපි කියන්නේ මූලික සටහන් පොතක්. ගණදෙනුව පිළිබඳ බොහෝ තොරතුරු අපිට හඳුනා ගන්න පුළුවන් වෙන ස්ථානයක් තමයි මූලික සටහන් පොත. ඒ වගේම ගණදෙනුවක් සිද්ධ වෙච්ච බවට අපිට තියෙන සාක්ෂියක් විදිහටත් අපිට මේ මූලික පොත් පන්ති අපිට සලකන්න පුළුවන්. හොඳයි. එhmenan ද්විත්ව කාර්යය කියලා කියන්නේ මොකද්ද? මූලික පොත්පත් තියෙනවා, ඊළඟට තියෙනවා මූලික පොත්පත් වලින් අපි ගණදෙනු ඊළඟට කොතනටද අපි පිටපත් කරන්නේ? සාමාන්‍යයෙන් ව්‍යාපාරී ලෙජරය කියන ස්ථානයට. ව්‍යාපාරික ලෙජරය කියලා කියන්නේ මොනවද? ලෙජරය කියලා කියන්නේ ව්‍යාපාරයක් තුල සිදුවන සියලුම ගණදෙනු ගත්තයින් පස්සේ ඒවා අපි එක් එක් ගිණුම් වලට අපි වෙන් කරලා සෑම ගණදෙනු වර්ගයකටම එක ගිණුම් වර්ගයක් ගානේ ගිණුම් අපි ආරම්භ කරන්න ඕන. ඉතින් ඒ වගේ සමස්තයක් විදිහට ව්‍යාපාරයේ තියෙන සියලුම ගිණුම් වර්ග අපි ඒවා පෙන්වන ස්ථානය තමයි ව්‍යාපාරික ලෙජරය කියලා කියන්නේ. එතකොට ලෙජරේ ගණදෙනු සටහන් කරනවා කියලා අපි මොකද්ද කරන්නේ? අපි ගිණුම් කරන රීතියට අනුකූලව තමයි ලෙජරේ අපි ගණදෙනු සටහන් කරන්නේ. මොකද්ද ගිණුම් කරන රීතිය? අපි ඒක ඉගෙන ගත්තේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන සංකල්පය. ගනුදෙනු වල ද්විත්ව බලපෑම. අපි එතෙන් ඉගෙන ගත්ත සෑම ගනුදෙනුවක්ම සිද්ධ වන විට ගිණුම් දෙකක අගයන් වෙනස් වීමට ඒක බලපානවා කියලා. කීයකද? ගිණුම් ස්ථාන දෙකක අපි ඒ වෙනස බලපෑම අපි ලකුණු කරනවා. එතකොට මේක කරන්නේ ඇත්තටම අපි මේ ගිණුම් කරන සමීකරණය කියන ඒකෙන් අපි
ඉටු කරන්න බලාපොරොත්තු වෙන පරමාර්ථයම තමයි. ගණදෙනුවක් නිසා ගිනුම් කරන සංරචක වලට වෙන බලපෑම තමයි අපි දිත්ත සටහන් න්‍යායනොත් අපි පෙන්눔 කරන්නේ. ව්‍යාපාරයක ගිනුම් ගත කරනකොට අපි ඒකේ සෑම විටම ගිනුම් දෙකක් හරි ඊට වඩා වැඩි ස්ථාන ප්‍රමාණයක එම ගණදිනුව සටහන් වෙනවා කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. හොඳයි. එහෙමනම් මුදල් පොතේ ද්විත්ත කාර්යය තමයි අපි කිව්ව විදිහට මුලින්ම අපි කිව්වා මුදල් පොත මූලික සටහන් පොතක පරමාර්ථ ඉටු කරන අතර ලෙජර් ගිණුමක් විදිහටත් පිළිගැනේ. එතකොට මෙහෙම වෙන්නේ මෙන්න මේ නිසා. අපි මුදල් ගිණුමක ආකෘතිය අනෙකුත් මූලික පොත්පන්ති වලට වඩා ටිකක් වෙනස් දුවලා පුතාලා අපි ඒක ගිණුමක් විදිහටම තමයි ලෙජර් ගිණුමක් අපි පෙන්වන්නේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ගිණුමක ආකාරයෙන් තමයි අපි පෙන්වන්නේ මුදල් ගිණුම. ඒකේ හර පැත්තකුත් තියෙනවා. මෙන්න මේ විදිහට මේ පැත්තේ තියෙනවා බර පැත්ත. ඉතින් ගණදෙනුවක් සිද්ධ වන විට අපි කරන්නේ එක ගිණුමක් හර කරලා අනෙක් ගිණුම බැර කරනවා. අනෙක් ගිණුම කොහෙද තියෙන්නේ? ලෙජරේ තියෙන්නේ. එතකොට මේකෙදි මුදල් ගිණුමේ අපි දිත්ත සටහන් අනුව අපි සටහන් කරනවා කියලා කියන්නේ ඇයි? මොකද මේ ඕනම ගණදෙනුවක් සිද්ධ වෙන විට මූලික සටහන් පොතක් විදිහට මේ මුදල් ගිණුමේ එක්කෝ අපි එම ගණදෙනුව හර පැත්තේ සටහන් කරනවා. එහෙම නැත්නම් බැර පැත්තේ අපි සටහනක් දානවා. මතක තියාගන්න මුදල් ගිණුමේ අපි දාන්නේ මේ දිත්ත සටහන් වලින් එක සටහනක් විතරයි. උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම රුපියල් 50000ක භාණ්ඩ මුදලට විකුණවුවා කියලා ඒ ගණදෙනුව මූලික සටහන් පොතක් විදිහට අපි සටහන් කරනකොට අපි මුදල් ගිණුම මොකද කරන්නේ? අපි හර කරනවා රුපියල් 50000කින්. ඒතර මෙතන මුදල් කියලා අපි මෙතන ගණන් හර කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට මේ අපි කරන්නේ මොකද්ද? මේ මූලික සටහන් පොත අපි මූලික සටහන් පොතේ මෙම ගණදෙනුව සටහන් කරන ආකාරය තමයි හර කියලා පෙන්වන්නේ. ඉතින් මේ මූලික සටහන් පොත්පත්වල ඊළඟ පියවර මොකද්ද? ඊළඟ පියවර තමයි ලෙජර් ගිණුම් සකස් කිරීම. එතකොට අපි ගත්තොත් එහෙම ණයට විකුණුම් සහ ණයට ගැනුම් ජර්නල ගත්තොත් එහෙම ඕගොල්ලන්ට මතක ඇති ඒකේ අවසාන එකතුව සාරාංශ කරලා ගත කරන එකතුව අපි ආපහු ගිහලා මොකද කරන්නේ? අපි හිතමු ණයට ගැනුම් ජර්නලය නම් අපි ඒක මාරු කරන්නේ කොතනටද? ලෙජර් ගිණුමට. අපි ගැනුම් ගිණුමට මාරු කරලා කියලා මොකද අපි කරන්නේ? ගැනුම් ගිණුමක් ආරම්භ කරලා අපි ගැනුම් ගිණුමට හර කරනවා එම ගණදෙනුව. ඊට පස්සේ ඒකේ බැර සටහන් ටිකත් අපි ආයෙත් දානවා. බැර සටහන් ටික මොනවද? ඒ ණය හිමියා. ඒ ණය හිමියාගේ ගිණුමට බැර. ඒ කියන්නේ අපි මොකද කරේ? ගැනුම් ගිණුම හර කරන සටහනක් දැම්මා, ණය හිමියෝ බැර කරන සටහනක් දැම්මා. ඒ සටහන් දෙකම දැම්මා. දිත්ත සටහන්ම ලකුණු කරා. දැන් මුදල් පොතේ දිත්ත කාර්යය කියලා කියන්නේ දරුවනේ අපි මුදල් පොතේ මේ ගණදෙනුව හර සටහන දාලා තියෙන නිසා ආපහු අපි හර සටහන දාන්නේ මේක ලෙජර් ගිණුමක් විදිහටත් බාර ගන්නවා. බාර අරගෙන මේකේ බැර සටහන විතරයි අපි නැවත වතාවක් ලියන්නේ. එමනම් අපේ මොකද්ද
ද්විත්ත කාර්ය කියලා කියන්නේ ඔන්න ඕක තමයි අපි මෙතන මේ හඳුනාගත්ත ලක්ෂණය. මුදල් පොත මූලික සටහන් පොතක පරමාර්ථ ඉටු කරන අතර ලෙජර් ගිණුමක් විදිහටත් පිළිගන්නේ. මොකද මෙන්න මේ හර සටහන අපි නැවත වතාවක් දාන්නේ. මේ මුදල් ගිණුමම ලෙජර් ගිණුමක් විදිහටත් හර සටහන විදිහට අපි මේක භාවිතා කරනවා. බැර සටහන් ආවොත් ඒවත් ඒ ආකාරයෙන්ම තමයි අපි සලකන්නේ. හොඳයි. අපි ටිකක් වැඩිපුර කතා කරා මේ මුදල් පොතේ ද්විත්ත කාර්ය පිළිබඳව. එතකොට මූලික සටහන් පොතක කාර්යය සහ ලෙජර් ගිණුමක කාර්යය තමයි ද්විත්ත සටහන් කියලා අපි මෙතනදී හඳුනාගත්ත ලක්ෂණ. මූලික සටහන් පොතක් සහ ලෙජර් ගිණුමක් මෙන්න ද්විත්ත කාර්යය. හරි නේද? එවනම් මුදල් පොතේ වට්ටම් තීරු තුලනය නොකරයි. ඊට හේතුව පැහැදිලි කරන්න. මොකද්ද මේ වගේම මුදල් පොතක් අපි ගත්තොත් එහෙම අපි මොකද කරන්නේ? මේ මුදල් පොත වට්ටම් තීරු කියලා කියන්නේ මේ වගේ මේ වටිනාකම මෙන්න වට්ටම. මෙන්න වටිනාකම මෙන්න වට්ටම් තීරු. මේ විදිහට තමයි වට්ටම් තීරු මුදල් පොතක ආකෘතිය සකස් වෙන්නේ. වට්ටම් වටිනාකම වට්ටම් සහ වටිනාකම ඔය විදිහට යන්නේ එහෙම නේද? ඔව් වටිනාකම. හරි. එතකොට අපි හිතමු ණය ගැතියෙක් අපිට මුදල් ගෙවන වෙලාවේදී රුපියල් 10000ක් මුදල් ගෙවනකොට රුපියල් 1000ක වට්ටමක් ලැබෙනවා. ඒතර ඒක අපි නම් කරන්නේ මෙතන 1000යි මෙතන 9000යි. 9000යි. එතකොට ණය ගැතිය ගිහිල්ලා අපි බැර කරන්නේ රුපියල් 10000කින්. එතකොට මේ වට්ටම් තීරුව රුපියල් 1000ක් අපි මෙතන දාගන්නවා. එතකොට අපි කාලච්ඡේදයේ අවසානයේදී මේ ගිණුම තුලනය කරන්න එපැයි. ඇයි මේක ලෙජර් ගිණුමක් විදිහටත් අපි සලකන නිසා. මුදල් පොතේ මේ ද්විත්ත කාර්ය කියන ලක්ෂණය නිසා අපි අවසානයේදී මේ මුදල් ගිණුමේ හර පැත්තයි බැර පැත්තයි දෙපැත්තේම එකතුව දාලා ගිණුම තුලනය කිරීමක් සිද්ධ කරනවා. වැඩි පැත්තේ එකතුවෙන් පටන් අරගෙන. හැබැයි අපි ඒ තුලනය කිරීම කරන්නේ මේ වටිනාකම් තීරුවට විතරයි. මේ වට්ටම් තීරුවට අපි එහෙම තුලනය කිරීමක් කරන්නේ නැහැ. මේ වට්ටම් තීරුව අන්තිමට අපි මොකද කරන්නේ? මේක එකතුව අපි මේ විදිහටම දානවා. මේ පැත්තේ එකතුව මේ විදිහටම දානවා. එහෙම නැතුව මේ වැඩි පැත්තේ අගේ මේ පැත්තට දාලා එහෙම එකක් අපි ගන්නෙ නැහැ. අනික තමයි මේ දකුණු පැත්තෙන් එහෙම නැත්නම් බැර පැත්තෙන් තියෙන වට්ටම් මේ දුන් වට්ටම් නෙමෙයි. මේක ලද වට්ටම්. මේක ලද වට්ටමක්. මේ රුපියල් 500. හරි? මේ 500 ලද වට්ටමක්. අපි හිතමු 5000ක 5000ක ණය ගෙවනකොට 500ක් අපිට වට්ටම් හම්බ වෙනවා. 5500ක ගණදෙනුවක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පැත්තේ එකතුව ඒ විදිහටම දාලා මේ පැත්තේ එකතුව මොකක් හරි මේ පැත්තෙන් ලැබෙන එකතුව. හැබැයි මේ මුදල් පොත තුලනය කරනකොට අපි වැඩි පැත්තේ එකතුව දාලා තමයි අපි ශේෂය හොයලා බලන්නේ. ඉතින් මේ වට්ටම් තීරුව වල අපි ශේෂයක් හොයනවද? හොයන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. මුදල් පොතේ වට්ටම් තීරු තුලනය නොකරයි. ශේෂයක් හොයන්නේ නැහැ. තුලනය කරනවා කියලා කියන්නේ ගිණුමේ ශේෂය හොයන එකනේ. ඇයි එහෙම නොකරන්නේ? එහෙම නොකරන්නේ මේ වට්ටම් කියලා කියන්නේ සිහි වටන තීරුවක් පමණයි. අවසානයේදී මොකද කරන්නේ? මේකෙන් ලැබෙන ප්‍රමාණය අපි ලෙජර් ගිණුමට මාරු කරලා දානවා වියදම් විදිහට. ද්විත්ත කාර්යයක් සිදු වෙන්නේ නැහැ වට්ටම් සිහි වටන තීරුවේ ද්විත්ත කාර්යයක් සිදු වෙන්නේ නැහැ වෙනත් වචන වලින් කිව්වොත්. එහෙමනම් මුදල් පොතේ වට්ටම් තීරුව මම ඒ විදිහට කියන්නම්. මුදල් පොතේ වට්ටම් තීරුව සිහි වටන තීරුවක් පමණි
එය ද්විත්ව සටහන් වල අගයක් ලෙස නොසැලකේ. කාලච්ඡේදයේ අවසන මෙම සිහිවටන තීරුවල එකතුව හරපැත්ත සහ බැර පැත්ත ලෙස වෙන වෙනම ගෙන දුන්වට්ටම් සහ ලදවට්ටම් වශයෙන් අලුතින් ලෙජර් ගිණුම් ආරම්භ කර ශේෂයන් වෙන වෙනම මාරු කෙරේ. හරි නේද? එතකොට හර පැත්තේ එකතුව දුන් වට්ටම් ගිණුමකට හර කරනවා, බැර පැත්තෙන් ලැබෙන එකතුව ලද වට්ටම් කියලා ගිණුමකට බැර කරනවා. මතක තියාගන්න දුන් වට්ටම් ගිණුමේ හර සටහන මේ විදිහට දැම්මට දුන් වට්ටම් වියදම් ගිණුමේ බැර සටහන නැවත වතාවක් ණය ගැතියාගේ ගිණුමට බැර කරන්න ඕනේ. නම් ලෙජර් ගිණුමට ගිහිල්ලා අපි සටහන් දෙකම දානවා ද්විත්ව සටහන්. මොකද මුදල් පොතේ මේ සිහිවටන තීරුවේ දාන එක අපි ද්විත්ව සටහනේ කොටසක් විදිහට ගන්න නැති නිසා ලෙජර් ගිණුමක් විදිහට ආපහු වියදම් ගිණුමක් ආරම්භ කළා. ඒක හර කරලා ණය ගැතියා බැර කරනවා. ඒ වගේම ලද වට්ටම් ගිණුම බැර කරලා ණය හිමියා නැවත වතාවක් වෙන වෙනම හර කරලා දානවා. එhmenan අපි පොඩ්ඩක් කියවලා බලමු. අපි මේ ලිව්ව පිළිතුර යම් කිසි දෝෂයක් තියනවාද කියලා. මොකද්ද අපි කියන්නේ? මුදල් පොතේ වට්ටම් තීරුව තුලනය නොකරයි ඊට හේතුව පැහැදිලි කරන්න. මුදල් පොතේ වට්ටම් තීරුව සිහිවටන තීරුවක් පමණි. එය ද්විත්ව සටහන් වල අගයක් ලෙස නොසැලකේ. කාලච්ඡේදයේ අවසන මෙම සිහිවටන තීරුවල එකතුව හරපැත්ත සහ බැරපැත්ත ලෙස වෙන වෙනමගෙන දුන් වට්ටම් සහ ලද වට්ටම් වශයෙන් අලුතෙන් ලෙජර් ගිණුම් ආරම්භ කර ශේෂයන් වෙන වෙනම මාරු කෙරේ. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නය. කවීසගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසයේ සඳහා පිළියෙල කළ සුළු මුදල් පොත පහත දක්වා ඇත. සුළු මුදල් පොතක්ද මේක? ලැබීම්, සංගල පිටුව, දිනය, විස්තරය, වවුචර් අංකය, ගෙවීම්, විශ්ලේෂණ තීරු 3ක් තියෙනවා. ලෙජර් ගිණුම තියෙනවා, වෙනත් ගිණුම් සටහන් කරන්න, ලෙජර් පිටුව. ආකෘතිය හරි. දැන් අපි මේකේ කිට්ටුවෙන් බලමු මේකේ දීලා තියෙන ගණදෙනු මොනවද කියලා. ගණදෙනු වල මේකේ මෙන්න මෙතන හිස් තැනකුත් අපිට දෙනවා. මෙන්න මෙතන හිස් තැන. ඒ හිස් තැන අපිට සම්පූර්ණ කරන්න
කියලා ගානෙන් අපේක්ෂා කරනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය බැලුවොත් එහෙම දෙයක් ඕගොල්ලන්ට පේනවා. මෙතන හිස් තැනක් දීලා මේක පුරවන්න කියලා කියනවා. 10යි 1 දින ලැබෙන මුදල් ටික. අපි කොහොමද ඒක හොයාගන්නේ? අපිට හොයාගන්න නම් අපිට මේ ගානෙන් මොකක්ද අහන්නේ කියලා අපිට බලන්න සිද්ධ වෙනවා. මෙන්න අවශ්‍ය වන්නේ මෙම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම ඊට පස්සේ 2018 10යි 1 දිනට ප්‍රතිපූරණය කළ යුතු මුදල. මෙන්න 10යි 1 මෙන්න මෙතනදී ප්‍රතිපූර්ණයක් වෙනවලු. ඒක කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ඔන්න ප්‍රශ්නාංක 2. තුන්වන කොටසකුත් තියෙනවා ප්‍රශ්නේ. ඉහත සුළු මුදල් ගෙවීම් වලට අදාළ තොරතුරු ලෙජර් ගිණුම් වලටත් පිටපත් කරන්නලු. මොනවද මේ ලෙජර් ගිණුම් කියලා කියන්නේ? අපි දැන් බලමු. එහෙමනම් සුළු මුදල් අග්‍රිමය හොයන්න ඕන. 10යි 1 ප්‍රතිපූර්ණය කරන මුදල හොයන්න ඕන. ඊට පස්සේ මේකේ තියෙන මේ අවසානයේදී අපිට ලැබෙන ගිණුම් ශේෂ ටික අපි ලෙජර් ගිණුම් ගත කරන්නත් ඕන. හොඳයි, මම ආපහු යන්නම් පෙර ස්ලයිඩ් එකට. සුළු මුදල් ගිණුම ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඇයි මම ගිණුම කියලා කිව්වේ? ඒකෙන් යමක් ප්‍රකාශ වුණා. සුළු මුදල් ගිණුම කියලා කියන්නේ මේකත් දරුවනේ මතක තියාගන්න. මේකත් ද්විත්ව සටහන් ක්‍රියාත්මක වන ලේඛනයක්. මොකද ද්විත්ව සටහන් කියලා කියන්නේ? මේ සුළු මුදල් ගිණුමේ දාන එක සටහනක් මේක කොතනද? ලෙජර් ගිණුමේ සටහනක් විදිහටත් අපි දානවා. ආපහු නැවත වතාවක් එම සටහන ලෙජර් ගිණුමට අපි අරන් යන්නේ නැහැ. ඒ කියන්නේ හර නැත්නම් බැර වශයෙන් මුදල් සුළු මුදල් පොතට මුදල් ලැබීම් සහ එහෙම නැත්නම් කරන ගෙවීම් විදිහට අපි සටහන් කරන මේ ගණදෙනුව සුළු මුදල් කියන ලෙජර් ගිණුමේ ගණදෙනුවක් විදිහට සටහන් කරනවා. ඒක නිසා සුළු මුදල් කියලා නැවත වතාවක් ලෙජර් ගිණුමක් අපි ආරම්භ කරනවද නැද්ද? ආරම්භ කරන්නේ නැහැ. මුදල් පොතත් එහෙමයි. මුදල් පොත කියන ලෙජර් ගිණුම අපි නැවත වතාවක් ආරම්භ කරන්නේ නැහැ. ඇයි? මේ ද්විත්ව ස්වරූපය නිසා. ද්විත්ව කාර්යය නිසා. එහෙනම් සුළු මුදල් පොතත් ද්විත්ව කාර්ය අනුව සිදුවන දෙයක්. එහෙමනම් මේ සුළු මුදල් ගිණුමක ලැබීම් තියෙනවා, ගෙවීම් තියෙනවා. ලැබීම් තියෙනවා, ගෙවීම් තියෙනවා. ලැබීම් වර්ග කීයක් තියෙනවද? මතක තියාගන්න. සුළු මුදල් පොතේ ලැබීම් තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් එකම ස්වරූපයක ලැබීම්. ඒ වෙන මොනවත් ලැබීම් නෙමෙයි. අර සුළු මුදල් බාරකරුට ප්‍රධාන මුදල් බාරකරුගෙන් අපිට ලැබෙන ලැබීම් පමණයි. ඊට අමතරව සුළු මුදල් ගිණුමේ ලැබීමක් තියෙනවා නම් ඒ තියෙන්න පුළුවන් මේ සුළු මුදල් සඳහා අපි මොනවා හරි ඇඩ්වාන්ස් එකක් දුන්නොත් ඒකේ ඇඩ්වාන්ස් එක භාවිතා කරලා ඇත්තටම පාවිච්චි කරපු මුදල වවුචරේ සඳහන් කරලා ඉතිරි මුදල රිටර්න් කරොත් විතරයි ආපහු මේකට අපිට ලැබීමක් තියෙන්න පුළුවන් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? ඇඩ්වාන්ස් එකක් දුන්නත් අපි කරන්නේ ප්‍රායෝගිකව ඒකෙන් වියදම් කළ මුදල තමයි අපි බොහෝ විට ගිණුම්ගත කරන්නේ. ඉතින් ඒක හන්ද ඔන්න ඔය කාරණේ මතක තියාගන්න. සාමාන්‍ය මුදල් පොතක නම් විවිධාකාරයේ ලැබීම් තියෙනවා. පොලි ලැබීම්, ඊට පස්සේ විකුණුම් වලින් ලැබීම්, ණය ගැතියෝ කරන ගෙවීම්, එතකොට ආයෝජන ආදායම් ලැබීම්, ලාභාංශ ලැබීම් වගේ ප්‍රාග්ධනයේ ලැබීම්, විවිධාකාරයේ ලැබීම් අපි මුදල් පොතේ පෙන්වුවත් සුළු මුදල් පොත කියන්නේ ඉතාමත් සරල එක පරමාර්ථයක් උදෙසා පමණක් අපි භාවිත කරන දෙයක්. එතකොට මේ තියෙන්නේ සුළු මුදල් පොතේ තියෙන ලැබීම්. බොහෝ විට මේ තියෙන මුදල් ශේෂය ඒක හොයාගන්න මේ පැත්තෙන්. ඊට පස්සේ මේ මුදල් ලැබීමක් සිද්ධ වෙනවා. ඒක තමයි අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්නේ. සුළු මුදල් අග්‍රිමය. මේ කතාවේදී අපි දන්නේ නැහැ සුළු මුදල් අග්‍රිමය කීයක්ද කියලා අපිට කියලා නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් විදිහට අහනවා. ප්‍රශ්නයක් විදිහට අහනවා. එතකොට අපි දැන් බලන්න මේකේ විශ්ලේෂණ తీරු තුනයි. ඊට පස්සේ මේ වියදම් කරපු ගණනුත් දාලා තියෙනවා. මේ රුපියල් 60 කියන්නේ තැපැල් වියදම්, 120 කියන්නේ ගමන් වියදම්,
300 කියන්නේ ලිපි ද්‍රව්‍ය, 400 කියන්නේ ලෙජර් ගිණුමක්, ඒ කියන්නේ නිමල් කියන්නේ ණය ගැතියෙක් වගේ. ගමන් වියදම් රුපියල් 100යි. මේ ආකාරයෙන් අපිට ගණන් ටික දීලා තියෙනවා. එතකොට සියලුම ගණන් දීලා තියෙනවා. හිස්තැන් නෑ මොනවා. එහෙම නේද? ගණන් වල එකතුව විතරයි තාම දාලා නැත්තේ. නමුත් සිදුවෙච්ච සියලුම ගණන් දීලා තියෙනවා. එහෙමනම් සියලුම ගෙවීම් ටික අපිට හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකේ එකතුව 1380යි. ඊට පස්සේ ඒක ශේෂගත කරලා තියෙනවා. ගිණුම තුලනය කරන්නත් උත්සාහ කරලා තියෙනවා. මෙන්න 1500ක් කියලා හොයාගෙන තියෙනවා. එතකොට ඒ 1500 මේ පැත්තටත් ගෙනල්ලා තියෙනවා. හැබැයි මෙන්න මෙතන දේ දාලා නැහැ. මොකද දාලා නැත්තේ? 10යි එක මුදල් කීයක් ලැබුණද කියලා. ගාණෙන් මොකක්ද අහන්නේ? 10යි එක ප්‍රතිපූර්ණය කළ මුදල කීයද? එතකොට අපි කොහොමද ඒක හොයාගන්න ඕනේ? ඒක හොයන්නේ ඇත්තටම මෙන්න මේ ගිණුම බැලන්ස් වෙන්නේ මේකෙන්. එහෙම නේද? මේ ගිණුම ඇත්තටම බැලන්ස් වෙන්නේ මෙන්න මෙතනින් තමයි. මේකත් එහෙම මේකට දාන ගාණෙන් තමයි මේ එකතුව සම්පූර්ණ වෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? 1500ක් අපි මෙතනට දාගත්තට ආරම්භක ශේෂයේ තියෙන්නේ රුපියල් 200යි. 1500කින් 200ක් අඩු වුණාන් පස්සේ 1300ක් 1300යි මම 1300 කියලා ලියනවා. හරි නේද? 1300ක් තමයි මුදල් ලැබෙන්නේ. මොකද්ද? අග්‍රිමය අපිට ප්‍රතිපූර්ණ කරගන්න පුළුවන් 1300කින්. හේතුව මොකද්ද? සුළු මුදල් අග්‍රිමය විදිහට අපි ගන්න ඊළඟට මොකද්ද? අග්‍රිමය විදිහට ගන්නෙ අපි කළ සියලුම වියදම් සහ අවසානයේ අතවිතිරි මුදල් ටික එකතු කරොත් ඒ ගාන තමයි අපේ උපරිම තියෙන්න පුළුවන් ප්‍රමාණය නොහොත් සුළු මුදල් අග්‍රිමය. සුළු මුදල් අග්‍රිමය. මොකද අපිට යම් කිසි මුදලක් අග්‍රිමයක් දෙනවා. ඒකෙන් කරපු වියදම් වල එකතුව දෙනවා 1380යි කියලා. එහෙම නේද? 1380යි වියදම් වල එකතුව ඉතිරි මුදලක් දෙනවා. නම් අග්‍රිමය කොහොමද හොයන්නේ? මේ දෙක එකතු කරලා. ඒ කියන්නේ වෙනත් ආකාරයකින් කිව්වොත් මේක තමයි අග්‍රිමයේ වටිනාකම. ඔයගොල්ලන්ට තේරුණා නේද? සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම එහෙමනම් කීයද? රුපියල් 1500යි. 1500යි. ඇයි අග්‍රිමය කියලා කියන්නේ? අග්‍රිමය සමානයි ඉතිරි මුදල එකතු කරා වියදම් කළ මුදල. ඔය දෙකනේ. අග්‍රිමය සමානයි ඉතිරි මුදල එකතු කිරීම වියදම් කළ මුදල. ඉතින් ඒක තමයි මම මෙතනින් කරේ 1380ට 120ක් එකතු කරලා අග්‍රිමය විදිහට ගත්තා. එහෙමනම් ප්‍රතිපූර්ණය කරන මුදල කියන්නේ කීයද? ප්‍රතිපූර්ණය කළ යුතු මුදල ඊළඟට ඒක හදන්න. ඒක සමානයි අග්‍රිමය අඩු කිරීම අත ඉතිරි මුදල. අග්‍රිමය කීයද? අග්‍රිමය 1500යි. අත ඉතිරි මුදල් කීයද? රුපියල් 120යි. එහෙමනම් ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කීයද? 1380යි. 1380යි. ඔව් පොඩි වරදක් සිදු වුණා. මම ඒක නිවැරදි කරන්නම්. අග්‍රිමයෙන් අත ඉතිරි මුදල් අඩු කරායින් පස්සේ අපිට ලැබෙන්නේ අග්‍රිමයෙන් අත ඉතිරි මුදල් අඩු කරායින් පස්සේ ප්‍රතිපූර්ණය කරන මුදල අපිට ගන්න පුළුවන්. ප්‍රතිපූර්ණය කරන්න ඕන මුදල ගන්න පුළුවන්. ඒ කවද්ද? මේ මාසේ අවසානයේදී. ඒක තමයි මම කරපු මම අතින් වෙච්ච වරද ඒක තමයි. මාසේ අවසානයේ ඊළඟට අපි ප්‍රතිපූර්ණය කරන්නේ මෙන්න මේ 1380. හරි? එතකොට මේ අපි දැන් අහන්නේ මේ මුලදී ප්‍රතිපූර්ණය කරන මුදල. එතන මුලදී ප්‍රතිපූර්ණය කරන්න ඕන කීයක්ද? අත ඉතිරි මුදල් තියෙන්නේ රුපියල් 200 නම් මුලදී මේ තියෙන්නේ මාසයේ අගනේ. මේ තියෙන්නේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කවදද මේ 10යි 31. 31යි 10. 10යි 31යි 10.
එහෙමනම් ප්‍රතිපූර්ණය කළ යුතු මුදල ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කවද්ද? ආරම්භයේදී. ආරම්භය කවද්ද මේ? 1.1.10 නේද? 1.10 10යි 1 10යි 1 10යි 1 නම් 10යි 1 දිනේදී. එහෙමනම් එයාගේ අග්‍රිමය කීයද? 1500යි. අත ඉතිරි මුදල කීයද? ඒක බලාගන්න එතන. ඒක බලන්න. රුපියල් 200යි. රුපියල් 200යි. මේ සූත්‍රයටම තමයි මම දැම්මේ. මේ තියෙන්නේ මාසයේ අවසානයේදී, මේ තියෙන්නේ මාසයේ ආරම්භයේදී. 10.31 10.1 10.31 නම් ඉතිරි මුදල 120යි කියලා දාලා තිනවා. අග්‍රිමය 1500. එහෙමනම් ප්‍රතිපූර්ණය කරන්න ඕනේ 1380ක්. එහෙමනම් ඊළඟ දවසේ අපිට හම්බෙන්නේ මෙතනට, මෙන්න මෙතනට දැම්මනම් අපිට හම්බෙන්නේ 1380ක්. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේ ගාන. ඊළඟ සැරේ හම්බෙන්නේ. මාසේ මුල තමයි අපෙන් අහන්නේ. මාසේ මුල කීයක් ප්‍රතිපූර්ණය කරන්න ඕන කියලා. එහෙමනම් රුපියල් 200ක් තියෙනවා නම් 1300ක් තමයි අපි මාසේ මුලදී ප්‍රතිපූර්ණය කරන්නේ. එහෙනම් අපි පිළිතුර දෙන්න ඕන කීයක්ද මේකේ? 10.1 ප්‍රතිපූර්ණය කළ යුතු මුදල රුපියල් කීයක්ද? 1300ක්. රුපියල් 1300යි පිළිතුර. මෙතන 1500යි. දැන් මොකද අහන්නේ? ඉහත සුළු මුදල් ගෙවීම වලට අදාළ තොරතුරු ලෙජර් වල පිටපත් කරන්න. හරි. මම දැන් ආපහු මෙතනට යනවා. දැන් මොකද්ද කියන්නේ? ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න කියලා. එතකොට අපි ලෙජර් ගිණුමට මොනවද ගෙනියන්න ඕන? අවශ්‍ය ගිණුම් පිටපත් කරන්න ඕන කුමන දේවල්ද? දැන් මේකේ ගොඩක් ඒවා තියෙනවානේ. මේ මොනවද මේ? මේ තියෙන්නේ සුළු මුදල් පොතේ බැර පැත්තේ තීරුව තමයි මේ රතු පාටින් තියෙන්නේ. හොඳට අහගන්න මං කියන දේ. හොඳට අහගන්න. මේ තියෙන්නේ මොනවද? සුළු මුදල් පොතේ බැර ගණදෙන. බැර. මේකට කියන්නේ බැර කියලා. මේ තියෙන්නේ හර. මේ තියෙන්නේ හර ගණදෙන. හර පැත්ත. හර සහ බැර. අර T account එකක් විදිහට ගත්තොත් එහෙම මෙන්න හර පැත්ත, මෙන්න බර පැත්ත. එතන මේවා මොනවද? මේවත් බැරද මේවත්? එහෙම නැත්නම් මේවා හරද? දුවලා පුතාලා හොඳින් තේරුම් ගන්න. මේවා සිහි වටන තීරු පමණයි. අර වට්ටම් වගේම තමයි. මේවත් මොනවද? සිහි වටන තීරු. අපිට මතක තියාගන්න මේ වගේ ගන්න දෙනවා පුනා කියන්න සාක්ෂියක් විදිහට තමයි මේවා දාලා තියෙන්නේ. ඉතින් මේ තමයි මේ වියදම් කළ ගණදෙනුව අපි සිහි වටන තීරුවක දාන එක. මේ රුපියල් 60 ගත්තොත් එහෙම මේ දවසේ මුද්දර ගාස්තුවක් ගෙවුවා කියන එක විතරයි හොයාගන්න පුළුවන්. ආයෙත් මුද්දර ගාස්තුවක් ගෙවනවා 10.20. මාසය අවසන් වන විට 210ක් මේ මාසේ සුළු මුදල් වලින් මුද්දර ගාස්තු ගෙවුවා කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන එකම තැන මෙතන තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා 420ක්. 420ක්. 200යි 300යි 420යි. මෙතන තියෙනවා 350ක්. මෙතන තියෙනවා 400ක්. එතකොට මේවා බැර සටහන නම්, මේවා සිහි වටන තීරු නම්, මේවා ව්‍යාපාරයේ වියදම්නේ. ගමන් ගාස්තු කියන්නේ වියදමක්, තැපැල් ගාස්තු කියන්නේ වියදමක්, ලිපි ද්‍රව්‍ය කියන්නේ වියදමක්. හැබැයි මේ 400 නම් ණය ගැතියෙක්. එහෙම නේද? ඉතින් අපි ලෙජර් එක අපි දිත්ත බලපෑමම පෙන්වන්න ඕන. මොකද්ද? හර සටහනක් පෙන්වන්න ඕන ගණදෙනුවක බැර සටහනක් පෙන්වන්න ඕන. හර බැර. ආපහු ගිණුම් දෙකක් ආරම්භ කරලා.
එතකොට මේ ගණදුනේ දිහා බැලුවොත් එහෙම මේ මුදල් පොතේ සුළු මුදල් පොතේ දිත්ත කාර්යයක් කරන එකක් හන්ද මේ බැර සටහන දාපු ඒවා සහ මේ හර සටහන දාපු ගණදෙනු ලෙජරේ නැවත දාන්න යන්නේ නැහැ. හැබැයි තාම අපි එක පැත්තයිනේ අපි සම්පූර්ණ කරලා තින්නේ දිත්ත කාර්යයක් විදිහට මේක හර හෝ බැර සටහන් විතරයි අපි තාම සටහන් කරලා තින්නේ. මොකද මේ සිහිවටන තීරු වල තියෙන ගණදෙනු අපි තාම සටහන් කරලා නැහැ ලෙජරේ. ඇයි හුදෙක් මේවා සිහිවටන තීරු පමණක් නිසා මේවා එකක්වත් ලෙජර් ගිණුම් වල පාටයක් විදිහට ගණන් ගන්නේ නැහැ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ සිහිවටන තීරු වල තියෙන සෑම එකතුවකටම අපි ලෙජර් ගිණුමක් ආරම්භ කරන්න ඕන. මොනවද ඒ? එහෙමනම් ගමන් ගිණුම අපි දැන් මේ ගිණුම ටික ආරම්භ කරමු. ගමන් ඊට පස්සේ තැපැල් දනිත් එක. බලන්න මොකද්ද කියලා. ගමන් තැපැල් ලිපි ද්‍රව්‍ය ඊට පස්සේ ණය හිමි. මේ අන්තිම එක මොකද්ද? ලෙජර් ගිණුම කියලා ගියේ එක නිමල් කියන්නේ ණය හිමියෙක් නේද? තැපැල් ඊට පස්සේ ලිපි ද්‍රව්‍ය ණය හිමි. ලිපි ද්‍රව්‍ය ගිණුමකුත් අවශ්‍යයි. ලිපි ද්‍රව්‍ය සහ නිමල්. මේ ඉන්නේ නිමල්. නිමල් ලිපි ද්‍රව්‍ය මේ තමයි වියදම් ගිණුම් ටික. ගමන් වියදම් ගිණුම. ගමන් වියදම් ගිණුම සහ තැපැල්. දැන් ඔන්න මම කරන දේ බලන්න. ඉස්සෙල්ලම අපිට හම්බෙන්නේ ගමන් වියදම් වල කීයද එකතුව 420යි. 420යි. 420 කවද්ද දිනේ 10යි 31 තමයි මේ එකතුව අපි මාරු කරන්නේ. 10යි 31. මොකද්ද මේක? ගමන් වියදම් කියලා අපි මේක සුළු මුදල් විදියට තමයි යන්නේ. සුළු මුදල් ගිණුමෙන් තමයි මේක අපි මාරු කරලා තියෙන්නේ. ඊළඟට තැපැල් වියදම් ගිණුමත් 210යි. ඇයි මං හර කරේ? දැන් බලන්න. විත්ත සටහන් කියන්නේ හර සහ බැර පෙන්නන එක. මං ඔයගොල්ලන්ට කිව්වා බැර සටහන විදිහට මේ සටහන අපි ගණන් ගන්නවා කියලා. එහෙමනම් හර සටහන විදිහට අපි ගණන් ගන්නේ මොකද්ද? මේ 420 වෙනුවෙන් වෙන වෙනම අපි දාන්න ඕනේ නැහැ. මාසේ අන්තිමේ එකතුව අපිට දාලා ඒ එකතුව වෙනුවෙන් එක හර සටහනක් අපිට දාන්න පුළුවන්. ඒ වගේම 10.31 ආපහු සුළු මුදල් කියලා අපිට මේ රුපියල් 210 අපිට හර කරන්න පුළුවන්. ලිපි ද්‍රව්‍යත් ඒ ආකාරයෙන්ම 350යි 10.31 සුළු මුදල් කියලා අපිට මේක දාන්න පුළුවන්. නිමල් කියන්නේ ණය හිමියෙක්. ණය හිමියට ගෙව්ව එකත් හර සටහනක් විදිහට අපි 400ක් අපි 10.31 මාරු කරනවා සුළු මුදල් විදිහට. ඔන්න අපි දැන් ලෙජර් ගිණුම් ටිකත් ලකුණු කරා මේ ගානේ අපිට අපේක්ෂා කරන පිළිවෙලට. හොඳයි. දැන් අපි එම කොටසත් අපි සාකච්ඡා කරලා අවසන්. දැන් අපිට පුළුවන් ඊළඟ ගණදෙනුවට ඊළඟ ගානට යන්න. මොකද්ද? 4 වන කොටස. හොඳයි. අපි එහෙමනම් මෙම ගානේ 4 වෙනි කොටස දැන් ආරම්භ කරමු. මොකද්ද මේ ගාන? කුමන ගානක්ද? අපි අවසානයේ බැලුවොත් එහෙම ඉහත ගණදෙනු ව්‍යාපාරී බැංකු ගිණුමේ සටහන් කර 2018 10.31 වන දිනට බැංකු ශේෂය ගණනය කරන්න කියලා තමයි අපිට කියන්නේ. බැංකු ශේෂය. නම් මොකද්ද මේ? බැංකු ගිණුමේ ගණදෙනු සටහන් කිරීමේ පුංචි අභ්‍යාසයක්. හොඳයි. අපි බලමු කියවලා. සිරිසේනගේ ව්‍යාපාරයේ 2018 10යි පළවෙනි දින ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැර ශේෂය රුපියල් 25000කි. බැංකු ගිණුමේ බැර ශේෂය. මෙන්න බැංකු ගිණුමේ බැර ශේෂයක් තියෙන්නේ ඇයි? ඒක විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් බැංකු ගිණුමේ හර ශේෂයක් තියෙනවා. 2018 ඔක්තෝබර් මාසය තුලදී පහත බැංකු ගනුදෙනු සිදු වුණාලු.
10.2 රුපියල් 50,000ක් බැංකුවේ තැන්පත් කිරීම 10.4 ණය හිමික සඳහා චෙක් පතක් නිකුත් කළා. රුපියල් 4,500යි වට්ටමක් ලැබෙනවා රුපියල් 500ක. 10.5 ණය ගැතියෙකුගෙන් ලද චෙක් පතක් බැංකුගත කළා රුපියල් 5000යි. 10.10 කඩකුලී මුදලින් ගෙවීම රුපියල් 2500යි. 10.15 10.5 වන දින බැංකුවේ තැන්පත් කළ චෙක් පත අගරු වීම. මේ චෙක් පත මොකද්ද මුලින්ම සිද්ධ වෙන්නේ? මේ චෙක් පත බැංකුගත කළා, තැන්පත් කළා. ඊට පස්සේ මෙන්න ඒක අගරු වෙලා. දෙක සම්බන්ධිත ගන්නවා. 10.20 විදුලි වියදම පියවීම සඳහා චෙක් පතක් නිකුත් කළා රුපියල් 1500යි. අවශ්‍ය වන්නේ ඉහත ගන්දෙනු ව්‍යාපාරී බැංකු ගිණුමේ සටහන් කර 2018 10.31 වන දිනට බැංකු ශේෂය ගණනය කරන්න. බැංකු ශේෂය. හරි. එහෙමනම් අපිට මේ ගණදෙනුව සකස් කරන්න නම් අපිට සිද්ධ වෙනවා මොකද්ද? මුදල් ගිණුමක ආකෘතියක් සකස් කරගන්න. හොඳයි. ඊතරම් දුෂ්කර ගාණක් නෙමෙයි. අපි එහෙමනම් බලමු බැංකු ගිණුම සකස් කරන්න. අපි මුලින්ම ගමු බැංකු ගිණුමේ ආකෘතිය මෙන්න මේ ආකාරයෙන්. අපෙන් අපේක්ෂා කරන්නේ බැංකු ගිණුම සකස් කිරීම සහ ඒකේ අවසාන ශේෂය. ඒ නිසා අපි දැන් ගණන් දෙක සටහන් කරමු. බැංකු ගිණුම හරි. අපි බලමු වට්ටම් සම්බන්ධද මේ ගානට මොන හරි වට්ටම් ගන්න දෙන්න තිබ්බද? ඒකත් තිබ්බා. ඒ කියන්නේ එහෙනම් අපිට වට්ටම් තීරුවක් සටහන් කරගන්න සිද්ධ වෙනවා. හොඳයි. බැංකු ගිණුම වට්ටම් වටිනාකම වට්ටම් සහ වටිනාකම. අපි දිනයටත් අපි තීරුවක් දාගමු. හරි. මේ තමයි දිනය. හරි. right. ගිණුම සූදානම්. අපි බලමු එහෙනම් 10.1 ශේෂය කීයක්ද? රුපියල් 25000යි. මොකද්ද විශේෂත්වය? 10.1 ශේෂය මොකද්ද? රුපියල් 25000යි. විශේෂත්වය තමයි බැංකු ගිණුම කියලා කියන්නේ වත්කම් වර්ගයට අයිති ගිණුමක්. වත්කම් වර්ගයක ගිණුමක සාමාන්‍යයෙන් තියෙන්න ඕන හර ශේෂයක්. නමුත් මේ ගිණුමේ 10 වෙනි මාසයේ පළවෙනි දින අපිට බැර ශේෂයක් හම්බ වෙනවා කියලා කියන්නේ මේක බැංකු ගිණුමක් නිසා අපි දන්නවා බැංකු අයිරාවක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි. පළවෙනි ගණදෙනුව 10.2 රුපියල් 50000ක් බැංකුවේ තැන්පත් කිරීම. 10.2 50000ක් බැංකුවේ තැන්පත් කිරීම. අනිත් ගිණුම එන්නේ මුදල් ගිණුමෙන් රුපියල් 50000යි. 50000යි බැංකු ගිණුම අපි හර කළා, මුදල් ගිණුම බැර කළා. අපි මුදල් ගිණුම පෙන්වන්නේ නැහැ. මොකද ඒක අපෙන් අහන්න නැති නිසා. හොඳයි. 10.4 වෙනි දින ණය හිමියෙකු සඳහා චෙක් පතක් නිකුත් කළා. ඒ කියන්නේ ගෙවීමක්. ඒ කියන්නේ බැර සටහනක්. ලද වට්ටම 500යි.
ණය හිමියෙක් සඳහා තමයි අපි මේ මුදල ගෙවන්නේ. කීයක්ද? 10යි කවද්ද දිනේ? 10යි 4 4500යි 500යි 10යි 4 ණය හිමියාගේ ගිණුමට තමයි මේක බැර වෙන්නේ. වට්ටම 500යි සහ මුදල 4500ක් අපි ගෙවීමක් සිද්ධ කරනවා. ඒ ගණනුවත් අපි දැන් සටහන් කළා. ඊළඟට 10යි 5 ණය ගැතියෙකුගෙන් චෙක් පතක් ලැබෙනවා 5000ක්. මොකද ඒක කියන්නේ? ණය ගැතියෙකුගෙන් ලද චෙක් පතක් බැංකුගත කළා 5000යි. ණය ගැතියෙකුගෙන් ලද චෙක් පතක් බැංකුගත කළා 5000යි. 5000යි. චෙක් පතක් බැංකුගත කළා කියන්නේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා. මොකද්ද හර කරන ගිණුම? හර කරන ගිණුම බැංකු ගිණුම. මොකද්ද බැර කරන්නේ? ණය ගැතියෙකුගෙන් චෙක් පත ලැබෙන්නේ. නමුත් අපි බැර කරන්නේ මුදල් ගිණුම. මතක තියාගන්න. අපි මුලින්ම චෙක් පතක් ලැබෙනකොට අපි මුදල් ගිණුම හර කරලා ණය ගැතියගේ ගිණුම බැර කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ මුදල් ගිණුම බැර කරලා අපි බැංකු ගිණුම හර කරනවා. හැබැයි අපිට ගානේ දීලා තිබ්බොත් එහෙම ණය ගැතියෙකුගෙන් ලැබිච්ච චෙක් පත එම මොහොතේම බැංකුගත කළා කියලා අපිට කෙලින්ම ණය ගැතියගේ ගිණුම බැර කරලා මේ බැංකු ගිණුම හර කරන්න පුළුවන්. 10යි 4 10යි 5 නේද? 10යි 5 ගණදෙනුව තමයි මේ තියෙන්නේ. 10යි 5. හරි. එවනම් දැන් අපි ඊළඟ ගණදෙනුවට යමු. 10යි 10 කඩකුලී ගෙවුවා 2500යි. කඩකුලී ගෙවුවා. මොකද්ද මේ තියෙන්නේ? 10යි 10 කඩකුලී මුදලින් ගෙවුවා රුපියල් 2500යි. එතකොට මේක බැංකු ගිණුමට ගන්නවද? නෑ. ඇයි? අපි මේ සකස් කරන්නේ බැංකු ගිණුම. මේකේ දීලා තියෙනවද චෙක් පතකින් ගෙවුවා කියලා? නෑ. එමනම් මේ 2500 දීලා තියෙන්නේ අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට පටලවන්න. ඕගොල්ලෝ දැනගන්න ඕන අදාළ ගණදෙනු විතරක් තෝරගන්න. පැන්න ගමන් මේ 2500 බැර කරා නම් බැංකු ගිණුමට හරිද? වැරදි. අපිට ලකුණු අහිමි වෙනවා. ඇයි? හොඳට මතක තියාගන්න ගානේ තොරතුරු වලට අවධානය යොමු කරන්න. කඩකුලී මුදලින් ගෙව්වා. අපි දැන් මේ බැංකු ගිණුමයි ගහන්නේ. බැංකු ගිණුමට මේක අදාළ නැහැ. කන්ද අපි එක ගන්නෙම නැහැ. හරි. ඊළඟට මොකක්ද වෙන්නේ? 10යි 5 වෙනි දින දැනගන්නවා අගරු චෙක්පත් නියෝජනයක් ලැබෙනවා. චෙක්පත අගරු වුණා කියලා. එතකොට අපි මොකද කරන්නේ? අපි දැන් මේක බැංකු ගිණුමට හර කරලා තියෙන්නේ. අපි දැන් ඒක ආපස්සට හරවන්න ඕනේ ගන්න දෙන්න. ඒ නිසා 10යි 5 මොකද කරන්නේ අපි? 10යි 5 අපි දැන් මේ මුදල් හම්බුණාට මේ මුදල් හම්බෙලා නැහැ වගේ. ඒක නිසා අපි කවද්ද ඒක දැනගන්නේ? 10යි 15. 10යි 15 නේ අපි දැනගන්නේ. 10යි 15 තමයි මේක ආපහු රිවර්ස් කරන්නේ අපි. මොකද කරන්නේ? ණය ගැතියව නැවත වතාවක් අපි හර කරනවා. කීයකින්ද? රුපියල් 5000කින්. මොකද මේ රුපියල් 5000 මුදල් අපිට ලැබෙන්නේ නැති නිසා මේක ඉවත් කරන්න තමයි මම බැර කරන්නේ. ණය ගැතියගේ ගිණුම මම හර කරනවා අනිකුත් සටහන විදිහට. හොඳයි. දැන් මොකද වෙන්නේ? මේකත් අපි සටහන් කරගත්තා. දැන් අවසාන ගණදෙනුව විදුලි වියදම පියවීම සඳහා චෙක් පතක් නිකුත් කළා කියන්නේ ජංගම ගිණුම හරහා තමයි ඔන්න ගිහිල්ලා තියෙන්නේ. 10යි 20 1500යි විදුලි 10යි 20 විදුලි වියදම් ගිණුම මම හර කරනවා. ඒක පෙන්වන්නේ නෑ මම 1500ක්. හරි. ගණදෙනු සියල්ල සම්පූර්ණයි. දැන් අපිට පුළුවන් මේ ගිණුම තුලනය කරන්න. එහෙම නේද? අපි දැන් ගිණුම තුලනය කරමු. හොඳයි දුවලා පුතාලා. දැන් අපි අපිට දීලා තිබ්බ ගණදෙනු සියල්ල ඒකෙන් බැංකු ගිණුමට අදාළ ගණදෙනු සියල්ල අපි මේ ගිණුමේ සටහන් කරගෙන අවසන්. අපෙන් මේ ගානේ මොකද්ද අපේක්ෂා කරන්නේ? මේකෙන් අපෙන් අහන්නේ
මොකද්ද? බැංකු ශේෂය ගණනය කරන්න කියලා. බැංකු ශේෂය ගණනය කරන්න කියලා. දැන් අපි බැංකු ගිණුම් ආකෘතියකට ගනුදෙනු සියල්ල දාගත්තා. අදාළ ගනුදෙනු අපි දැක්ක එක ගනුදෙනුවක් අදාළ නැති 2500 ගනුදෙනුවක් තිබ්බා. ඒක අපි ගත්තෙත් නැහැ. අදාළ ගනුදෙනු සියල්ල අපි දැන් මේ ආකෘතියකට දාගෙන තියෙනවා. එහෙනම් ශේෂය හොයනවා කියලා කියන්නේ මොකද්ද? මේ ගිණුම තුලනය කිරීම තුලනය කරනකොට අපිට ලැබෙන ශේෂය තමයි මේකේ උත්තරය. එතකොට මතක තියාගන්න අපි මේක පටන් ගත්තේ බැංකු අයිරාවකින්. දැන් අපි බලන්න ඕන මොකද්ද මේකට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් දැන් මම යන්නේ මේකේ ශේෂය හොයන්න. එහෙම නැත්නම් මේ ගිණනම තුලනය කරන්න. එතකොට අපි කොයි පැත්තෙන්ද පටන් ගන්නෙ? අපිට පේනවා වැඩි එකතුවක් තියෙන්නේ කොයි පැත්තේද කියලා. වැඩි එකතුවක් තියෙන්නේ හර පැත්තේ නිසා මම දැන් හර පැත්තෙන් පටන් ගන්නවා. 55000යි 50000 එකතු කිරීම 5000 55000යි. දැන් මට තියෙන්නේ ශේෂය 10යි 31 ශේෂය 15ට ගෙන ගියා හොයන්න. ඒ කියන්නේ මේ එකතුව 55000 වෙන්න සම්පූර්ණ වෙන්න ඕන ගාන තමයි ශේෂය කියලා කියන්නේ. එහෙනම් 25000යි 29500යි 34500යි 35යි 36000යි 36000යි 55000යි අතර වෙනස 36000යි 46යි 56යි 19000යි 19000යි හරිද කියලා බලන්න නැවත වතාවක් මේ සංඛ්‍යා ටික එකතු කරලා 55000 එනවද කියලා. 29500යි 34500යි 35000යි 36000යි 46000යි 56000යි 55000යි. හරි එකතුව අපිට ලැබෙනවා වට්ටම් තීරුව එකතු රුපියල් 500යි මේ පැත්තේ බිඳුවයි. මොකද මේක සිහි වටන තීරුවක් නිසා අපි ඉගෙනගෙන තින්නේ මේ විදිහට. එහෙමනම් අපෙන් අහන්නේ 10යි 31 වන දිනට බැංකු ගිණුමේ ශේෂය කීයද? පිළිතුර අපි නැවත වතාවක් දෙනවා රුපියල් 19000යි. 19000යි. හොඳයි දුවලා පුතාලා. අපි එහෙමනම් 6 වෙනි ප්‍රශ්නය අපි සම්පූර්ණයෙන්ම දැන් සාකච්ඡා කරලා අවසන් කළා. අපිට තෝරගන්න තියෙන ප්‍රශ්න 3ක් තියෙනවා. දැන් අපි 2ක් සාකච්ඡා කරා. තව එක ප්‍රශ්නයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. 7 වෙනි ප්‍රශ්නය. එහෙනම් අපි 7 වෙනි ප්‍රශ්නයේ සාකච්ඡාව අපි ඊළඟ පරිච්ඡේදයෙන් ආරම්භ කරමු. අපි සැම නැවත වතාවක් හමු වෙමු.